අයිබෝවන් සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා සතියන්තයේ අපේ මුණ ගැහිම සෙනසුරාදා දවසේ අද ජූලි මාසයේ 2 වෙනිදා මේ අලුත් මාසයක ආරම්භයේ දවසේදී සටනට වුණා මේ මාසයේ මුල්ම සතියන්ත මුණ ගැහිම බවට අද දවස පත් වෙනකොට අපි සූදානම් වෙනවා මුලින්ම පත්තරවල තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අද දවසේ ලංකාදීප දිවයින දිනමින පුවත්පත්වල විශේෂාංග පිළිබඳව වගේම විශේෂයෙන්ම මුල් පිටුවේ තිබෙන සිරස්තලයන් පිළිබඳවට අවධානය යොමු කරමින් ඒ වගේම ඔබට තවත් වටින බොහෝ කාරණාවන් තොරතුරු කතා බහ කරන්න තමයි අද දවසේ අපේ මේ සූදානම. අපි මුලින්ම අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් අද දවසේ අපිට දකින්න පුළුවන්. ඒ අතරින් මුල්ම සිරස්තලයේ බවට පත් වෙන්නේ කොටුව දුම්රිය මගිය වූ නන්නත්තාරයි දුම්රිය මග සේවකයෝ තෙල් පොලිම් වල කියලා තමයි සටහන් කරන්නේ ලොකු අකුරින් ඡායාරූපත් එක්ක අද දවසේ දිවයින පුවත්පත. අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත දුම්රිය සේවකින්ගේ පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කරන බව දැනුම් දීමත් සමගම දුම්රිය නියමකින් රියදුරන් ඇතුළු පිරිස ධාවනය කළ යුතු දුම්රිය දාතරමග දමා තෙල් ගැසීමට යාම නිසා ඊයේ දහවල් දුම්රිය ධාවනය අඩපණ වී කොටුව දුම්රිය පොළ නොසන්සුන් වෙලා තිබුණා කියන කාරණාව තමයි මේ සිරස්තලයෙන් කතා බහ කරන්නේ. කොයිතරම් අපහසුතාවයකට පත් වෙනවද ජනතාව කියන එක බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ කියන කාරණා අපිට මේනුත් පැහැදිලි වෙනවා. මොකද තෙල් ලබා දෙනවා ඊට පස්සේ ගමන් කරපු දුම්රියත් අතරමඟ දාලා යන තරමටම ඔවුන් කටයුතු කරනවා නම් මොකක්ද මේ තියෙන සංයමය කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. හැමෝටම ප්‍රශ්න තියෙන කාල සීමාවක Tamanගේ රාජකාරියට ඉඩකඩක් නොදී මෙවැනි තත්ත්වවලට පත්වීමත් අපි කතා බහ කළ යුතුම කාරණාවක් බවට පත් වෙනවා. ඒ අතරතුර තවත් දුම්රිය හා සම්බන්ධ කාරණාවක් ඉදිරිපත් කරනවා. සිරස්තලයක් තිබෙනවා. දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් දුම්රිය සේවකීන් හට සිය රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ දිනේදී කාර්යාලය සේවය ඇතුළු දුම්රිය ගමන් වාර 30කට අධික ප්‍රමාණයක් අවලංගු කරන්න සිදුුණයි කියලයි මේ තොරතුරේ වාර්තා කරන්නේ. ওই විදිහට තමයි දුම්රිය ප්‍රශ්නය අද දවසේ කොයිතරම් උඩුදුවලා තිබෙනවද කියන කාරණාව පිළිබඳව කතා බහ කරලා තියෙන දිවයින පුවත්පත. සියලුම අංශන් වල තිබෙන තත්ත්වය ඊටමත් බරපතලයි. මේ සියලු කාරණාත් එක්ක රාජකාරී වලට වාර්තා කරන්නට බැරිව එවැනි අපහසුතාවයන් පත් වුණු බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් එක්කම රාජකාරී වලට ඇවිදලා ඊයේ දවසේදී තමන්ගේ නිවෙස් පලා ගමන් කරන්නට බොහෝ දෙනෙකුට ඉඩකඩක් ලැබුණේ නැහැ. මේ දුම්රිය වල තිබෙන අඩුපාඩුව අපහසුතාවය දුම්රිය අඩුවීම මේ කියන කාරණාත් එක්ක සමහර විට දුම්රිය වර්ජනයක් පිළිබඳවත් විවිධ කතා බහ පැතර ගියා. නමුත් ඒ වර්ජනය සිදු වුණේ නැහැ. ඒ නිසා දුම්රිය නැති වෙයි කියලා බොහෝ පිරිසක් පොදු ප්‍රවාහන සේවයක් විදිහට බස් රථ භාවිතා කරන්න ඊයේ දවසේදී පිළිබඳ තිබුණා. ඒක නිසා බස් රථවල ඊටමත් දැඩි තැරපුමක් සහිතව ගමන් කළ නොහැකි තත්ත්වයකට පත් වුණු දේවල් බොහෝ තොරතුරු අපිට වාර්තා වෙනවා ලංකාවේ රටේ පළාත් ගණනාවකින්. ඒ සමගම අපි යන්න සුනදම් වෙනවා දිවයින පුවත්පතේ ඊළඟ සිරස්තලයට. බස් නෑ ළමයින් 13ක් පාසල් ගියේ ලොරිය කඩා වැටේ. දරුවෝ 30 දෙනෙක් තවමත් රෝහලේ. ළමයි 30ක් ලොරියේ සිටියා. ගම්වාසීහු ඒ විදිහට කියනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ශිරාන් රණසිංහ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මිහින්තලේ රංග චතු තොරතුරු වාර්තා කරනවා. බස් රථ නොමැති නිසා කුඩා ලොරි රථයක නැගී පාසල යමින් සිටි දරුවෝ පිරිසක් රැගත් ලොරියක රථය එහි තට්ටුව කඩා වැටි එහි ගමන්ගත් දරුවන් කිහිප දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තිබෙනවා කියන තොරතුරු තමයි අද දවසේදී දිවයින පුවත්පතෙන් වාර්තා කරන්නේ. කොයිතරම් ඛේදවාචකයක්ද දරුවන්ට Tamanගේ පාසල් ගමන කරගන්නට ඉඩක් නැතිවීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හරි ලෙස නොලැබීම, ඒත් එක්කම මේ වගේ අනාරක්ෂිතව ගමන් බිමන් වලට යොමු වෙන්නට සිදුවීම දරුවන්ට. ඒ වගේම අපි දැක්කා ඊයේ දවසේදී සමාජ මාධ්‍ය තුලත් සංසරණය වෙනවා. විශේෂයෙන්ම ගුරුවරියන් මෙවැනි බස් රථ ලබා ගැනීමට නොහැකි වීම නිසා ඒ ප්‍රවාහන පහසුකම නොමැති වීම නිසා ලොරි රථවල නැගිලා Tamanගේ දරුවන්ට උගන්වන්නට පාසල් වලට යන ගුරුවරුන්, ඒත් එක්කම එවැනි අධ්‍යාපනයක් ලබා ගන්නට යන දරුවන් මේත් ඒ වගේ ඛේදවාචකයක් ලොරිය කඩා වැටලා දරුවන් තුවාල ලබලා තිබෙනවා කියන කාරණාව. තවත් දරුවෝ 3 දෙනෙක් මේ වෙනකොටත් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබනවා කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. ඕකයි තත්ත්වය බවට පත් වෙලා තිබෙන්නේ අද දවස වන විට ලංකාවේ තත්ත්වයේ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් එක්ක සියලු වංශයන් අද දවසේදී කඩා වැටීමේ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ අතරතුර තවත් කාරණාවකට අපි යන්න සූදානම් වෙනවා. වෛද්‍යවරුන් හා සම්බන්ධ කාරණාවක් අද දවසේදී පුවත්පතේ සිරස්තල අතර එකතු කරලා තිබෙනවා. ෂෙඩ් ළඟ වෛද්‍යවරුන්ට එන ලෙඩ ආණ්ඩුව බාරගත යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි එහෙම කියන්නේ. සුජීව තත්සර තොරතුරු වාර්තා කරනවා. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සඳහා ඉන්ධන ලබා ගැනීමට රජය විසින් පහසුකම් සලසා ඇති
ඉන්ධනහල් කිහිපයකදී ඊයේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජනතාවගේ දැඩි තාඩන පිළිබඳ ඉල්ලීමේ වගකීම රජය විසින් බාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා කියලා තමයි මේ තොරතුරේ ප්‍රකාශ වෙන්නේ. මේ తত্ত্বය බොහෝ පිරිසක් අපහසුතාවයට පත් කරපු කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වෙන් කරපු ඉන්ධන පිරවුම් මල් ගණනාවක් ලංකාව පුරා තිබෙනවා. නමුත් සමහර පිරිස් ඒ තැන්වලට නොගිහින් අනිකුත් සාමාන්‍ය තැන්වලට ඊයේ දවසේදී ගමන් කිරීමත් එක්ක තවත් කලහකාරී තත්ත්වයන් ගණනාවක් ඇති වෙලා තිබුණා කියලා අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඊයේ දවසේදී IOC ඉන්ධනහල් වල තමයි වැඩි වශයෙන්ම ඉන්ධන ලබා දීමේ කටයුතු සිදු වුණේ. අනිත් ඉන්ධනහල් වහලා තිබුණු තත්ත්වයක් තමයි අපි දැක්කේ. ඒ අනුව තවත් කාරණාවක් තමයි ඊයේ දවසේදී අපටත් පෝලිං වල රැඳිලා ඉන්න තමයි සිදු වුණේ. අපිට අවශ්‍ය තෙල් ටික ලබා ගන්නට වාහන වලට තෙල් ටික ලබා ගන්නට. ඒ අනුව අපි දැකපු තවත් කාරණාවක් තමයි හමුදාවේ අපේ සොල්දාදුවන් මේ කටයුතු ඉතාමත් මැනවින් සම්බන්ධීකරණය කරමින් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරමින් ඔවුන්ගේ රාජකාරී කටයුතු සිදු කරමින් ඒ ස්ථානවල ඉතාමත් හොඳ තත්ත්වයක් පවත්වා ගන්න උත්සාහ කරනවා. නමුත් පොලිසියේ සමහර නිලධාරීන් නැතම් නිලධාරීන්ගේ මැදිහත් වීම අතපෙවීම සහ ඔවුන්ගේ ළඟම අයට තෙල් ලබා දෙන්නට ගන්න උත්සාහයන් නිලැඳුමෙන් එන පිරිස් වලට අත්‍යවශ්‍ය සේවාවන් කියලා තෙල් ලබා ගන්න උත්සාහයන් එක්ක බොහෝ තැන්වලදී ඉතාමත් කලහකාරී තත්ත්වයන් ඇති වුණා අපිට දැක ගන්න අවස්ථාව ලැබුණා. කොළඹ නගරයේත් මේ සිදු වුණා. පිට ස්ථානවලත් මේ තත්ත්වය සිදු වෙලා තිබෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයන් එක්ක පොලිස්පතිවරයා පහුගියදා සඳහන් කළ තිබුණා මේ ඉන්ධනහල් අවට සිදුවෙන කාරණාවන් පටිගත කරන්නට කියලා පොලිසියට දැනුම් දෙනවා කියලා. හැබැයි ඉතින් සිද්ධ වෙලා තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේම සමහරක් පිරිසකගේ මේ වැරදි හැසිරීම් තත්ත්වය අපිට ඉතාමත් දරුණු විදිහට දකින්න අවස්ථාව ලැබුණා ඊයේ දවස තුල. පොලිස්පතිතුමාටයි අපි මේ අවධානය යොමු කරන්නේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා නම් ඒ තමයි වටින්නේ. නැත්නම් ජනතාව හැමෝම ඉතාමත් පීඩණයෙන් ඉන්න මොහොතක් පීඩණයෙන් ඉන්න අවස්ථාවක්. ඒ නිසා එවැනි දේවල් සිදු වුණොත් මේ තත්ත්වෙ මීට වඩා බරපතල වෙන්න පුළුවන්. අපි යනවා තවත් සිරස්තල කිහිපයකට. රටේ ඉඳන් එන අතරතුරදී පැතුම් කර්නල් සූම් එකෙන් සජිත්ට කතා කරලා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සහ පැතුම් කර්නල්ගේ ඡායාරූපිකුත් එක්ක දවසේදී තොරතුරක් වාර්තා කරනවා දිවයින පුවත්පත. අපි ඉදිරියේදී මේ තොරතුරු පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න සූදානම් වෙනවා. මේ සියලු කාරණාවන් එකතු කරමින් පුවත්පත්වල තිබෙන අනිකුත් තොරතුරුත් එක්ක. ඒ සමගම දුම් සහතිකයේ ගන්න එකත් ලෙඩක් වෙලා කියලා බලංගොඩ පියසේන මේ අද දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ. දුම් සහතිකය ලබා ගැනීම එකත් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. දුම් සහතිකය ලබා ගැනීම විතරක් නෙමෙයි අර කිව්වා වගේ හුඟක් තැන්වල ප්‍රශ්නකාරී තත්ත්වයන් ගණනාවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අතරතුරදී ජාතික රෝහලේ බෙහෙත් වර්ග 60ක් හිඟයි කියන තොරතුරක් වාර්තා වෙනවා. ශල්‍ය උපකරණ 60කුත් නැහැ. දානපතින්ගෙන් පිහිට ඉල්ලයි කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ තත්ත්වයත් ඉතාමත් බරපතල කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. සෞඛ්‍ය අංශය පත් වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට මේ පිළිබඳව තව ටිකක් අවධානය යොමු කරොත් වටේවි අපි ඒ නිසා ඇතුල් පිටුවට අපි යන්න සූදානම් වෙනවා ඒ ප්‍රවෘත්තියේ. කොළඹ ජාතික රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 90ක සහ ශල්‍ය උපකරණ වර්ග 60ක පමණ හිඟයක් පවතින බැවින් ඒ සඳහා හැකියතාක් උදව් උපකාර කරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා දානපතින්ගෙන් ඉල්ලීමක් කරනවා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. මේ ඖෂධ වර්ග හා ශල්‍ය උපකරණ හිඟේ මාස 3ක පමණ කාලයක සිට පවතින බවත් ඔහු ප්‍රකාශ කළ තිබෙනවා කියලා මෙහි සඳහන් වෙනවා. ඒ නිසා මේ ගැටලු විසඳා ගන්නට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හා ශල්‍ය උපකරණ රෝහලට පරිත්‍යාග කරන්නයි ඒ මහතා දානපතින්ගෙන් ඉල්ලා සිටිනවා. අපි මතක් කරන්නම් ඔබට දුරකථන අංකය ඔබටත් පුළුවන්කම ලැබෙයි තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්න මේ සඳහා දායකත්වය ලබා දෙන්නට. 0.112 69යි 1 ඒවා 4යි 11යි 11 0.112 69යි 11යි 11 කියන දුරකථන අංකයට කතා කරලා මේ සෞඛ්‍ය අංශයේ තිබෙන අවශ්‍ය බෙහෙත් ටික ලබා ගන්නට ඔබටත් උදව්වක් කරන්නට පුළුවන්කම තියෙනවා නම් එය හරි වටේවි. තවත් සිරස්තල කිහිපයකට අපි යමු දිවයින පුවත්පතේ. එකට එක් වී වැඩ කර අපේ දුක අපි නැති කරගමු. සංචාරක හා විදේශගත රැකියා සඳහා පහසුකම් සලසනවා කියලා තොරතුරක් තිබෙනවා. ශාම්නුවන් ගණේවත් තොරතුර වාර්තා කරන්නේ ධම්මික පෙරේරා මහතාගේ ඡායාරූපකුත් එක්කයි මේ සිරස්තල ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහි සඳහන් වෙනවා අපි සියලු දෙනාම එක් වී රට ගොඩනැගීමට කටයුතු කළහොත් අපේ දුක අපටම නැති කරගත හැකියයි ආයෝජන ප්‍රවර්ධනමති ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඔය විදිහට තමයි ඒ සිරස්තලය අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙන්නේ ඒ තොරතුරත් එක්ක දිවයින පුවත්පත.
ලහිරු වීරසේකර ඇතුළු තිදෙනාට අප ඔව් මේ ලහිරු වීරසේකර ඇතුළු තුන් දෙනෙක්ව අප ලබා නොදී තබාගෙන හිටපු කාරණාව අපි පොගේ දවස්වලත් කතා බහ කරා. දැන් ඔවුන්ට අප ලබා දීලා තිබෙනවා කියලා අද දවසේදී වාර්තා වෙනවා දිවයින පුවත්පතේ. එහි තවදුරටත් මෙන්න මේ විදිහටයි තොරතුරු පිළිබඳව ඔබට තොරතුරු ගෙන්න ඉඩකඩක් තිබෙන්නේ. පසුගිය ජූනි 9 වෙනිදා කොළඹ පොලිස් මුලස්ථාන ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී පොලිස් ජල ප්‍රහාරක යන්ත්‍රයකට අලාභහානි සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්තරාගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, අදිතු සේනාරත්න, පූජ්‍ය රත්කරව්වේ ජිනරත්න හිමියන් අප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ මහතා නියෝග කළා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. මින්මතු මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධාවක් වන පරිදි කටයුතු නොකරන ලෙසත් පොදු දේපල වලට හානි නොකරන ලෙසටත් අවවාද කරමින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරප දෙකක් මත නියම කරමින් එම සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කරා කියලා නියෝග කළා කියලා අද දවසේදී දිවයින පුවත්පත අපිට තොරතුරු වාර්තා කරනවා. මේ සියලු තොරතුරු කරුණු කාරණා සියල්ලත් එක්ක උද්ඝෝෂණයන් පිළිබඳව කතා බහ කරනකොට උද්ඝෝෂණ ඊයේ දවසේදීත් පැවැත්වුණා. මේ උද්ඝෝෂණයන් හා සම්බන්ධ තොරතුරු කරුණු කාරණා එකතු කරලා අපේ ප්‍රවෘත්ති අංශ සකස් කරපු විශේෂ වාර්තාවකට දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම නීතිඥවරුන් ඊයේ දවසේදී විශේෂ උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. එහිදී කරුණු කාරණා ගණනාවක් ප්‍රකාශ වුණා. මේ සියලු කාරණාත් එක්ක මෙන්න මේ තොරතුර මේ උදෑසන අපි ඔබට මෙසේ සමීප කරනවා. පුරාම ජනතාව පවතින ආර්ථික අර්බුද හමුවේ දැඩි ලෙස පීඩාවට පත් වෙලා රට පුරාම තෙල් පෝලිං හයර් එකක් දුවලා එදා වේල හම්බ කරන ත්‍රිරෝද රථ රියදුරාගේ ඉඳලා මාළු විකුණලා ජීවත් වෙන මාළු වෙලෙන්දා දක්වා සෑම තරාතිරකම මිනිසුන්ගේ ජීවිත අන්ත අසරණ තත්වයට පත් වෙලා. ගෑස් නෑ, බඩු මිල ඉහළයි, දරුවන්ටවත් බොන්න කිරි පිටි නෑ. මේ අර්බුද හමුවේ කුස්සියේ ගෘහණියත් පීඩාවට පත් වෙලා. ඖෂධ හිඟේ හමුවේ රෝහලේ පණ අදින රෝගීන්ට ජීවිතය ගැන බලාපොරොත්තු නැති වෙලා. පාසැල් වසා දමලා දරුවන්ගේ අධ්‍යාපනයට කනකොකා හඬලා මේ අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාව අද මහපාරේ විරෝධතාවල. අද අපේ රටේ නීතිඥ ප්‍රජාවත් මහපාරට ඇවිත් සිය විරෝධතාවය පළ කළා. විරෝධතා පාගමනින් කොටුව බැංකු මාවත වෙත පැමිණි නීතිඥයින් හට එම මාර්ගයට ඇතුළු වීමට අවසර හිමි වුණේ නැහැ. අනතුරුව නීතිඥයින් එම ස්ථානයේ සත්‍යාග්‍රහයක්ද ආරම්භ කළා. බොරතෙල් ලබා දෙන ලෙස බල කරමින් ශ්‍රී ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිටදී තෙල් සංස්ථාවේ සේවකයෝ විරෝධතාවයක නිරත වුණා. කංජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරෝම්හල් පෞද්ගලික ආයතන වෙත ලබා දීමට රජයගත් තීරණය හමුවේ කංජ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ මළගම උදා වී ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ. මේ අතර වත්මන් පාලනයට එරෙහිව ගාල්ල ගෝඨාගෝගම විරෝධතාකරුවන් පිරිසක් ගාලු කොටුපවුරේ සිට විරෝධතාවයක නිරත වුණා. මේ අතර තවත් විරෝධතාකරුවන් පිරිසක් අද දිනේ ගාල්ල කොටුපවුරට පිවිස වත්මන් රජයට විරෝධය පළ කිරීමට සැරසෙද්දී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට ගාල්ල කොටුපවුරට ඇතුල් වීමට ඉඩ ලබා දී තිබුණේ නැහැ. අපි තේරුම් ගන්න තියෙනවා මේ තරහ සිස්ටම් එක තුළ ඔබතුමන්ලා අසරණයි කියලා. ඔබතුමන්ලා හිතනවා මේවයි මේ ජාත්‍යන්තරයේ මේ රටට වෙච්ච හානිය නවත්තන්න පුළුවන් එහිදී ඇති වූ වාද විවාද වලින් අනතුරුව විරෝධතාකරුවන් ගාල්ල නගරයට ගොස් විරෝධතාවයේ නිරතව තිබෙනවා.
රටේ පවතින ආර්ථික ප්‍රශ්නවලට වහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනක් ගාල්ල කරාපිටියේදී පැවැත්වුණා. මේ අතර බලංගොඩ නගරයේද වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. කැලණිය දළුගම ප්‍රදේශයේදී වත්මන් ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වුණා. ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් මීගමුව නගරයේදී විරෝධතාවයක් පැවැත්වුණා. ජාතික දීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ශ්‍රී විමුක්ති දීවර කාන්තා සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. කාටද ප්‍රශ්න නැත්තේ? හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝම දැන් මේ ප්‍රශ්නයි මේ ඉදිරියට දාන්නේ, එළියට දාන්නේ උද්ඝෝෂණයන් විදිහට ඔවුන්ගේ අමාරුකම, ඔවුන්ගේ මේ පීඩනය ඒ විදිහට එළියට දානවා. මේ පාලකයින්ට මේ තාමත් තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙන්නේ. ඒ විශේෂයෙන්ම උද්ඝෝෂණයන් පිළිබඳව ඉදිරිපත් කරපු වෙලාවක නීතිඥ සංගමේ නීතිඥවරුන්ගේ උද්ඝෝෂණය පිළිබඳව අද දවසේ දිවයින පුවත්පතත් වාර්තා කරලා තිබෙනවා. තමන්ගේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට ඔවුන් කියන්නේ ජනපීඩක ආණ්ඩුව යනු කියලා තමයි කියන්නේ. නීතිඥයෝ විරෝධතාවයේ මාර්ග කිහිපයක් අවරි වෙයි. ජනපීඩක ආණ්ඩුව ඉවත්ව යනු යන තේමාව පාඨය තේමා කරගමින් කොළඹ අලුත්කඩ උසාවි සංකීර්ණ ඉදිරිපිටදී නීතිඥවරු විරෝධතාවයක නිරත වුණා කියලා තමයි මේ සඳහන් වෙන මේ ඡායාරූපයත් එක්ක මේ ඔබ දකින්නේ ඒ සිරස්තලය. නීතිඥ ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ මේ සංකේතාත්මක සත්‍යග්‍රහණය සහ විරෝධතාවයේ හේතුවෙන් අවට මාර්ග කිහිපයක්ම අවහිර වෙලා තිබුණා කියලා තමයි දිවයින පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. හැමෝම ඊටමත් මානසිකත්වයෙන් ඉතා අමාරු තැනක ඉන්නකොට, පීඩනයකින් ඉන්නකොට, ආර්ථිකයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනකොට, ආහාර ටිකේ ප්‍රශ්නයක් තියෙනකොට, තෙල් ප්‍රශ්නයක් තියෙනකොට, ගෑස් ටිකේ ප්‍රශ්නයක් තියෙනකොට රට තුළ ඉදිරි ගමන කොයි වගේද කියලා අපිට හිතා ගන්නත් බැරි තත්ත්වයකට තමයි දැන් පත් වෙලා තිබෙන්නේ. තවත් කාරණා බොහොමයක් තියෙනවා කතා කරන්නට, තවත් සිරස්තල ගණනාවක් තිබෙනවා ඔබට ඉදිරිපත් කරන්නට. ඒ සියල්ල සඳහා ඉඩකඩක් තබාගෙන ඔබෙන් අවසර පතනවා කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය සඳහා සම්බන්ධතාවය ලබා දෙන්නට. යලිත් වතාවක් අපේ සියත පත්තරයේ සමගින් ඔබ මුණ ගැහෙනවා. ලංකාදීප පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල කීපයක්ම තිබෙනවා. ඒ අතරතුර ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් උත්තර දවසේදී කතා බහ කරනවා. ඉන්ධන අර්බුදයෙන් විදුලි නඩත්තුව මහා අවුලක කියලා තමයි සිරස්තල ඉදිරිපත් කළ තිබෙන්නේ ඡායාරූපකුත් එක්ක. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉතින් අපිට විදුලියත් නැතුව ඉන්න වෙයි. දැන් විදුලිය කපනවා පැය කිහිපයක්. ඒ තත්ත්වයට අමතරව යම් බිඳ වැටීමක් සිද්ධ වුණොත් එහෙම එයත් යථා තත්ත්වයට පත් කරගන්නට ලොකු වෙලාවක් බලාගෙන ඉන්න වෙයි කියන කාරණාවක් තමයි මේ කියවෙන්නේ. ඉන්ධන අර්බුදයෙන් හින්දා නඩත්තු කටයුතුත් එහෙම නැත්නම් හදිසි බිඳ වැටීම් යලි යථා තත්ත්වයට පත් කිරීම වලට තව වැඩිපුර කාලයක් ගත වෙනවා කියලා තමයි මේ කියන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ දැඩි ඉන්ධන හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විදුලිය බිඳ වැටීමේ ඇති ස්ථානවලට ළඟාවීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම අර්බුදයක් බවට පත් වී ඇති බවත් මණ්ඩලය කියනවා කියලා තමයි මේ තොරතුරෙන් අද දවසේදී ප්‍රකාශ වෙන්නේ. මේ කියන්නේ ලංකාදීප පුවත්පත. රෝහල් බලපත මාස 4ක සිට කෙට්ටු වෙලා හිරුනිකා රෝහල් වලට බිත්තර බෙදයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමගම සහ ගෑස් අර්බුදයේ හේතුවෙන් රෝහල් වල නිවාසික ප්‍රතිකාර ලැබෙමින් සිටින රෝගීන්ට ආහාර සැපීම ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා කියලා තමයි අද දවසේදී මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ, මේ සිරස්තලයෙන් කියවෙන්නේ. ඔය විදිහට මේ කාරණාව පිළිබඳව අපි මීට පෙරත් යම් කතා බහක් ඇති කරගත්තා. විශේෂයෙන්ම ආහාරවලට ලැබෙන දේවල් දැන් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙනවා තියා අවම වශයෙන් එළවලු දෙකක් එක්කවත් කෑමක් ලබා දෙන්න ඉඩකඩක් නැහැ කියන කාරණාවත් කියුණා. ඒත් එක්කම මේ ලබා දෙන ආහාරය
කටේ තියන්න බැරි තත්වයක තියෙන්නේ කියලා සමහර රෝහල් වලින් ආරංචි වෙනවා. ඉතින් මේවැනි තත්වයන් පිළිබඳව තමයි මේ අර්බුද හමුවේ අපිට තවත් කතා කරන්න තියෙන කාරණාවන් බවට පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට මෙහි ඇතුල් පිටුකට ගියොත් එහෙම රෝහල් බත්පත මාස 4ක සිට කෙට්ටු වෙලා කියන සිරස්තලයත් එක්ක මෙන්න මේ විදිහටයි ඇතුල් පිටුවල සඳහන් කරන්නේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වන රෝගීන්ට රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දෙන ආහාර මාස 4ක පමණ කාල සීමාවක් තුල සීමා වෙලා තියෙනවා කියලා කියවෙනවා. මේ වුණිට එළවලු වර්ග දෙකකින් පමණක් සමන්විත ආහාර වේලක් රෝගීන්ට ලබා දෙමින් නැති බවත් ඔවුන්ට අවශ්‍ය පෝෂණීය ආහාර ලබා දීමක් නොවන බවත් මේ ප්‍රකාශ වෙනවා කියලා තමයි කියවෙන්නේ. දියවැඩියාව වක්ගොඩ රෝග වලින් පෙළෙන රෝගීන්ට නිසි ආහාර වේලක් ලබා නොදෙන අතර සෞඛ්‍ය සේවකයන්ට පොල් සම්බෝල පිපිඤ්ඤා අර්ථාපල් සහ වට්ටක්කා ආදී සමග බත් පිරිනමන බව ප්‍රකාශ කරා කියලාත් කියවෙනවා. මේ සමගම ඉන්ධන අර්බුදයේ හේතුවෙන් ප්‍රවාහන පසුබිම සලසා ගැනීමේ අපහසුතාව නිසා නිවසේ සිට දුර බැහැර රෝහල් වලට නිවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට නිවසින් ආහාර රැගෙනීමත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා කියලා තමයි කියවෙන්නේ. ඔය අතරතුර ලංකාදීප පුවත්පතේ ප්‍රධානම තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. ඒ තමයි තෙල් නෑ වාහන ගරාජ්වල කියලා කියනවා. තේ කම්හලුත් කොට උඩ කියලා තමයි කියන්නේ. දළු ඇදීම නතර වෙලා කියලා එහිදී සඳහන් වෙනවා. මේ තේ කම්හල් වලට බලපාලා තිබෙන තත්ත්වය ලංකාවට විශේෂයෙන්ම ඩොලර් ප්‍රශ්නයක් තියෙන මෙවන් වෙලාවක තේ කර්මාන්ත ශාලාවේ ප්‍රශ්න අර්බුදකාලී තත්ත්වයන් රැසක් තියෙනකොට අද දවසේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙන මේ කාරණාවත් එක්ක තවත් මේ කර්මාන්තයේ අර්බුදයකට යනවා කියලා තමයි අපිට තේරෙන්නේ. ඒක නිසාම අපි මේ මොහොතේදී මේ හා සම්බන්ධ යම් කාරණා කිහිපයක් පැහැදිලි කරගන්නට සාකච්ඡා කරන්න කතා බහ කරා දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා අනුර අතුකෝරළ මහත්මයා ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට සුබ උදෑසනක්. මම හිතන්නේ දුරකථන මාර්ගයේ යම් කිසි අවහිරතාවයක් තිබෙනවා. අපේ නිෂ්පාදක කණ්ඩායම තව සුළු මොහොතකින් ඔහුව සම්බන්ධ කරලා දෙවි. විශේෂයෙන්ම ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි දින කිහිපයකදී නොලැබුණොත් රට පුරා දිස්ත්‍රික්ක 7ක සියලු තේ කර්මාන්තශාලා වැසී යාමේ බරපතල අවදානමක් තියෙන බව තේ කර්මාන්ත හිමියන්ගේ සංගමේ සභාපති ලයනල් හෙරත් මහතා ප්‍රකාශ කරා කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. මේ තත්ත්වයට එක්ක ඊටමත් වටින අවස්ථා ගණනාවක් අපිට අහිමි වෙලා යනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ තිබෙන ඩොලර් අර්බුදයත් එක්ක ලංකාවට ඩොලර් ගෙනෙන ප්‍රධානම මාර්ගය බවට පත් වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකයේ තේ සිලෝන් ටී කියපුවම ලෝකයක්ම බොහොම කැමැත්තෙන් ලබා ගන්න අපේ තේ. නමුත් ඒ තේ කර්මාන්තයටත් අර්බුද ගණනාවක් ආවා. විශේෂයෙන්ම පොහොර අර්බුදය ඊටමත් බරපතල විදිහට බලපෑමක් එල්ල කළා. රසායනික පොහොර ලබා නොදීමේ තත්ත්වයක් එක්ක තේ වලින් සැලකිය යුතු මහා පාඩුවක් සිදුවෙමින් පවතින කාල සීමාවක දැන් තෙල් අර්බුදයත් එක්ක ඒ තවත් උත්සන්න වෙලා තිබෙනවා. මේ මොහොතේදී අපිට සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙනවා අනුර අතුකෝර මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට සුබ උදෑසනක්. අද දවසේ ලංකාදීප පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ තෙල් නෑ වාහන ගරාජ්වල තේ කම්හලුත් කොට උඩ කියලා. දළු වැදීම නතර වෙලා කියලා. තේ කර්මාන්ත ශාලාවේ ඉන්න නියමියෙක් විදිහට ඔබතුමාට කොහොමද මේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තිබෙන්නේ? ඔව් තරංග. ඇත්තටම තේ කර්මාන්තයේ රක්ෂා වැඩිම විදේශීය විනිමය ලබා දෙන අපනයන භෝගය. එතකොට ඒ වගේ කර්මාන්තයකට ඉන්ධන අර්බුදයේදී අත්‍යන්ත සම්ප්‍රදායක් මත ඉන්ධන ලබා දිය යුතුමයි. නමුත් අවසනාවකට අපේ ඉන්ධන අඩුවීම තුළින් අපේ දළු ප්‍රවාහණයට ලොකු බාධාවල් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි දළු ප්‍රවාහණය දවසක් කර දවසක් කරාද ඊට පස්සේ අපිට ගෙනල්ලා ඒව නිෂ්පාදනය කරගන්න අපේ ජෙනරේටර්ස් භාවිතා කරන්න අවශ්‍ය ඉන්ධන අපේ කිරියක් විශාල ඉංගියක් තියෙනවා. ඊට පස්සේ අපේ නිෂ්පාදන කටයුතු අපිට වෙන්දේසිය රැගෙන යාමට කියන්නේ නිමිතේ වෙන්දේසිය කරා රැගෙන යාමට අවශ්‍ය ඉන්ධන අඩුවීම තුළින් අතරම විශාල අර්බුදයක මේ කර්මාන්තය අද වෙනකොට උදා වෙලා තියෙනවා. අනිත් එක ඉන්ධන අපිට යම් කිසි පොඩි සුළු ප්‍රමාණයක් ලැබුණත් අපිට අර ක්වොලිටි තේ නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපිට අර නිසි පරිදි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය කරගන්න බැරි වීම තුළින්. එනකොට අලට වෙලාවට ඉන්ධන ලැබිය යුතුයි. නැත්නම් අපිට නියම නිෂ්පාදනය කරලා අපිට ඇත්තටම අද රටට තියෙන ඩොලර් අර්බුදයක් නේ. එතකොට අපිට අපේ
ඒ තුලින් ඒ අපනයනය තුලින් අතරම ඔය ඉන්ධන අර්බුදයට අපිට ලොකු විසඳුමක් ලබා දෙන්න පුළුවන්. සමස්ත ඩොලර් අර්බුදයට ලොකුම ඉඩකඩක් ලබා දෙන. එහෙම නැත්නම් ඒ අර්බුදයෙන් මිදෙන්න අවස්ථාවක් ලබා දෙන තේ කර්මාන්තශාලාවේ බිඳ වැටීම පිළිබඳව ඔබතුමා එහෙම කතා කරනකොට දැන් රසායනික පොහොර ප්‍රශ්නය බලපෑවා දරුණු විදිහටම. වර්තමානයේ කොහොමද තේ හොඳ මට්ටමින් ලැබෙනවද? වර්තමාන වෙනකොට ඒ තත්ත්වය කොහොමද? අතන තරංගේ අනිත් අර්බුදේ තමයි ඒතරම අපේ පොහොර නොලැබීම තුලින් එහෙම නැත්නම් පොහොර වල මිල අධික වීම තුලින් නිෂ්පාදන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. 40ක ආසන්න ප්‍රමාණය නිෂ්පාදන අඩු වෙලා. එතකොට ඒ තුලින් අපිට රටට ලැබෙන තියෙන විශාල විදේශ විනිමයක් අහිමි වෙලා තියෙනවා. මම කලින් කිව්වා වගේ පොහොර අඩු වීම තුළින් අපිට කොඩිටි නිෂ්පාදනයක ඒ නිෂ්පාදනයේදී අපිට ප්‍රමිතිය ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඔව් ඔය වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වර්තමාන තත්ත්වය පිළිබඳව ටිකක් පැහැදිලි කරන්නට මේ ප්‍රධාන සිරස්තලයකුත් එක්ක කතා කරන මේ ප්‍රවෘත්ති පිළිබඳව යමක් පැහැදිලි කරගන්නට අද දවසේ දුරකථන මාර්ගය ඔස්සේ අපිත් සමග සම්බන්ධ වුණාට අතුකෝර තේ කර්මාන්තශාලාවේ සභාපති අනුර අතුකෝරල මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය. බොහොම ස්තුතියි. ඒ සමගම අපි සුදරම වෙනවා තවත් ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්නට ලංකාදීප පුවත්පත ඉදිරිපත් කරන ලංකාදීප පුවත්පතත් කියන තවත් කාරණාවක් තමයි ආණ්ඩුව දාලා ඵලයල්ලා නීතිඥයෝ පිරිසක් කොළඹ විරෝධතාවයක කියලා තොරතුරක් වාර්තා කරනවා. මේක අද දවසේ සියලුම පුවත්පත්වල පාහේ වාර්තා කරන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාදීප පුවත්පතත් අද චාරිකයකුත් එක්කමයි ඒ පාරක් කරන්නේ. නීතිඥයෝ පිරිසක් කොළඹ විරෝධතාවයකට සහභාගී වෙලා හිටපු ආකාරය ඊයේ දවසේදී. ඒත් එක්කම ට ඉන්ධන දීම ආරම්භයි. පෝලිම් වල සිටීමෙන් රෝහල් වැඩ අඩාලයි. ඩයනා උදයංගනී ගම්පහ තිලකරත්න දිසානායක මතුකම බන්දු තඹවිට වාර්තා කරන ලිපියක්. රෝහල් හා සෞඛ්‍ය ආයතන වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වල ඉන්ධන ලබා දීම රට පුරා ඉන්ධන පෙරමුහල් තුලදී 92කදී ඊයේ සිදු කරනු අතර ඒවයින් ඉන්ධන ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පෙරේදා රාත්‍රියේ සිටම දිගු පෝලිම් වල රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු රැසක්ද අඩාල වූ බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ඒත් සමගම කියනවා තවත් කෙටි සිරස්තලයකින් සෞඛ්‍යයට වෙන් කළ දා ටෝකන් ගත් ජනතාවත් ඇවිත් ගාලු සමූප ෂෙඩ් එක ළඟ කාලගෝට්ටි කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ සමගම තවත් සිරස්තලයක් තිබෙනවා තෙල් නැතුව වැඩ නොයති දුම්රිය උදේ නවති තෙල් ලැබී සවස දුවයි කියලා. දුම්රිය තෙල් ප්‍රශ්නයත් එක්ක උදේවරුවේ නැවතිලා තිබුණා. සවස් කාලයේදී දුම්රිය යලිත් ධාවනය කළා කියලා තමයි ඒ තොරතුරෙන් කියන්නේ. එහි තවදුරටත් සඳහන් වෙනවා ඡායාරූපකුත් එක්කම දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය වළංගු කිරීමට සහ ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ පස්වරුවේ දැඩි මගී තදබදයක් තිබුණා කියලා තමයි වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. අද දවසේ සියලුම පුවත්පත්වල තියෙන්නේ නැති බව සහ හිඟ බව. ඒ අතරතුර තෙල් ගෑස් හිඟෙන් රට පුරා හෝටල් අවන්හල් 80%ක් වැහිලා. සමහරු වතුර බී කෑම දිහා බලලා යනවා සංගම් සභාපති කියයි. ඉතාමත් කනගාටුදායක තත්වයක්. මිනිසුන්ට උහුලන්නම බැරි ගින්න බවට පත් වෙන්නේ බඩගින්න. මේ කියන ශීර්ෂ පාඨයත් එක්කම අපේ හිතට මොනවද දැනෙන්නේ? සමහරු වතුර බී කෑම දිහා බලලා යනවා. කොයිතරම් දුක හිතෙන තත්වයකටද අපි පත් වෙලා තිබෙන්නේ රටක් විදිහට. හැකි හැම මොහොතකම පොඩ්ඩක් බලන්න ළඟ ඉන්න අසල්වාසියා පිළිබඳව පාරේ තොට දකින එවැනි පුද්ගලයන් දිහා හැකි කෙනෙක් Tamanගේ අවධානය යොමු කරනවා නම් එයත් වටිනවා මේ මොහොතේ. හැමෝම ඉන්නේ අර්බුදයක, හැමෝම ඉන්නේ ප්‍රශ්නකාරී තත්වයක. හැබැයි බඩගින්නේ කෙනෙක් වතුර ටිකක් බීලා කෑම දිහා බලලා යනවා කියන තත්වයක් එක්ක අපිට කතා කරන්න දෙයක් නැහැ. එතනින් එහාට කියලා තමයි කියන්න තියෙන්නේ. ජනතාව ජීවත් කරවීමට මුල් තැන දී සර්වපාක්ෂික රජයක් හදන්න ත්‍රිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්. මම හිතන්නේ මේ දෙවනි වතාවට මට මතක හැටියට මේ ත්‍රිනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිතුමාට ලියන්නේ. පළවෙනි වතාවේදී ලිපියක් ලියවා එයට පිළිතුරු ලැබුණේ නැතුව තිබුණා. සෑහෙන කාලයක් යනකම් ඉන් පස්සේ ඒ පිළිබඳව මාධ්‍යත් කතා කරලා පස්සේ යම් දැනුවත් කිරීමක් සිදු කරා ජනාධිපතිවරයාගෙන් යම් ලිපියක් ලිව්වා. දැන් මේ අද දවසේ ප්‍රකාශ කරන්නේ ලංකාදීප පුවත්පත ජනතාව ජීවත් කිරීමට මුල් තැනදී සර්වපාක්ෂික රජයක් හදන්න කියලා ත්‍රිනිකායික මහා සංඝරත්නය ජනාධිපතිතුමාට ලිපියක් ලියනවායි කියන කාරණය. ඔය විදිහට මේ කාරණා පිළිබඳව කතා බහ කරනකොට අපි තවත් කෙටි
අවස්ථා කිහිපයක් ලබාගෙන ඉතා ඉක්මනින් අද දවසේ පත්තරේ තොරතුරු ගෙන ඒම සමුගන්න සූදානම් වෙනවා. කන්දකාඩු රැඳවියන් පිළිබඳව අපිට දැන් දින දෙකක් විතර කතා බහ කරන්න සිද්ධ වුණා. අද දවසේදීත් ඒ පිළිබඳව තොරතුරු තියෙනවා. කන්දකාඩු රැඳවියාගේ මරණය යුද ගුවන් හමුදා නිලධාරීහු 30 දෙනෙක් අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරතුර පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක තියෙනවා. ගෑස් නැවක් ජූලි 6 එනවලු කියලා කියනවා. පස්සනිදාට කියයිද දන්නේ නැහැ නැව එන දවසක් කියන්න බෑ කියලා. කොහොම දේවල් තමයි ඉතින් අපිට අහන්න සිද්ධ වෙලා තිබෙන්නේ වර්තමානයේදී. නැව් එනවා කියනවා නැව් එන්නේ නැහැ කියලා කියනවා. ලබන සතිය දෙක අමාරුයි කියලා කියනවා. එතකොට කවද්ද අපිට අමාරු නැති කාලයක් උදා වෙන්නේ? එතනයි ප්‍රශ්නය. තුම්මන්සලටයි අපි අවධානය යොමු කරන්නේ. තෙල් නැති බෙහෙත් නැති කන්නට දෙයක් නැති වැසියෝ නීති ගැන නොතකා නොමග යති. සම්පත් සොයන පිට රටවලට ඇති හොරපාරෙන් පැන යන්න වෙහෙස වෙති. ඔව්. දැන් නීතිය පිළිබඳව නොතකා කටයුතු කරන ආකාරات හොරපාරේ හුඟක් දේවල් සිදු වෙන ආකාරයත් අපිට සමාජයේ අහන්න දකින්න ලැබෙනවා. ඕක තමයි වර්තමාන තත්ත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. දිවයින පුවත්පතත් අපි අද දවසේදී උපුටා ගැනීම කිහිපයකටම ගියා. දිවයින පුවත්පතේත් තිබෙන තොරතුරු කරුණු කාරණාත් එක්ක බෙම්පියාගේ කාටුන් එකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. චාලියයේ හොඳ වෙලාවට දෙවිවරු වාහනවලට සතුන් තෝරාගත්තේ කියලා කියනවා. කාර් එකක ගමන් ගියා නම් කලුණික හොයනවට වඩා අමාරු දෙයක් තමයි පූජා වට්ටේට තියන්න වෙන්නේ කියලා අහනවා. ඒ මොකක්ද බෙම්පියෝ කියලා අහනවා. පෙට්‍රල් ලීටරයක්. දෙවියන්ට හොඳ වෙලාවට තෝරගෙන තිබෙන්නේ දෙවියෝ වාහන විදියට සත්තු. වෙන වාහනයක් තෝරගත්තා නම් තෙල් හොයන්න සිද්ධ වුණා නම් පූජා වට්ටියට පෙට්‍රල් ලීටරයකුත් තියන්න වෙනවා කියලා තමයි බෙම්පියා කියන්නේ. කොහොම නමුත් අද දවසේ තිබෙන තොරතුරුත් එක්ක අපි කතා කරන්න තියෙන කාලය මේ විදිහට අවසන් වෙනවා. සියලුම පුවත්පත්වල තියෙන්නේ මේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක රටේ තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳවම තමයි.